හරි. එතකොට එක්සෑම් තියෙන කට්ටිය හොඳට ඉතින් කියන්න අපේ එක්සෑම් එකත් අපි කියමු. මම ඉතින් කියන්නම් හරියට වෙලා කවදද තියෙන්නේ කියලා. ටච් එකේ ඉන්න ඉතින් පාඩම් කරලා ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් ඕන වෙලාවක තියෙනවා නම් අහන්න. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ ඉතින්. අපි හරියට පාඩම් කරගමු අඩුපාඩු තියෙන ටික හදාගමු. සාමාන්‍ය පෙළට හොඳ ප්‍රතිඵලයක් දාමු. හරි. එහෙනම් මම අද අපිට කතා කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ආසම කොටසක් නේද? අද අපිට කතා කරන්න තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන. ආශ්‍රිත ගැටලු තමයි විසඳන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු. මේකේ ප්‍රශ්න වල තියෙන විශේෂත්වය තමයි මේකේ ප්‍රශ්න අංකය ඇතුලේ ප්‍රශ්න 5ක් විතර තියෙනවා. ඉතින් මම ඒවා එක පිළිවෙලට ලියන්නම් උත්තර ටික දානකොට. නැත්නම් මට 40 35 එම දාලා ලියන්න කරදරයි. ඒ නිසා මම එක සෙට් එකකට දාලා උත්තරේ ගානේ ලියන්නම්. මේ ඔයගොල්ලන්ගේ ඔක්කොගෙම මේ ප්‍රශ්න අරගෙන තියෙන්නේ පසුගිය සාමාන්‍ය පෙළ විභාගවල තිබ්බ ප්‍රශ්නයි ටර්ම් පේපර්ස් වල තිබ්බ බස්නාහිර පළාතේ සහ නිකුත් පළාත කීපයක තිබ්බ පේපර්ස් වල ප්‍රශ්නයි අරගෙන තමයි හදලා තියෙන්නේ. අපි නම් මේක බලලා ඉවර වෙලා ඊටු කොටස් වලට යන්න. හරි. පාඩම් කරලා තියාගන්න ඒක කියන්න ඕනේ. හරි. එහෙනම් තාත් වෙලා ගන්න තු අද අපේ කොටසට යන්න. ප්‍රශ්න අංක 337 මූල්‍ය ප්‍රකාශනයක ඉතින් මතක් කරන්න කියලා දෙයක් නැහැ. ඕන්න මම නිකමට කියන්නම් මොනවද තිබ්බේ කියලා වගේ අයිඩියා එකක් ගන්න. හරි. මම ඕනම් අපේ පාඩම පොඩ්ඩක් ලාවට මතක් කරන්න. මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන වලට අදාළව පාඩම් දෙකක් තිබ්බා. එකක් තමයි 11 වසරේ 4 වෙනි පාඩම. මූල්‍ය ප්‍රකාශන ඒක පුද්ගල ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. ඊට පස්සේ 11 වසරේ 5 වෙනි පාඩම මූල්‍ය ප්‍රකාශන ගැලපුම් නැත්නම් ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. අපි මුලින්ම මූල්‍ය ප්‍රකාශන කියන 11 වසරේ 4 වෙනි පාඩමේ ඉගෙන ගත්තා. මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශනයක් කියලා කිව්වේ ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් වෙන්නේ ගනුදෙනු. ක්‍රියාවලිය වෙන්නේ ඒවා හඳුනා ගැනීම, බැලීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, ශේෂ පරීක්ෂම හදන එක. අන්න ඒ වගේ දේවල් තමයි ගිණුම් කරන ක්‍රියාවලිය උනේ. නමුත් ඕගොල්ලන්ට උගන්වන්න තිබ්බේ නෑ එච්චර සංකීර්ණ. ඕගොල්ලන්ට කිව්වේ අපි මූලාශ්‍ර ලේඛන ගනුදෙනු එකතු කර ගන්නවා, මූලික පොත්වල ලියනවා, ලෙජර් එකට පිටපත් කරනවා, ශේෂ පරීක්ෂම හදනවා කියලා. ඊට පස්සේ ගිණුම් කරන නිමවුම වෙන්නේ නැත්නම් ගිණුම් කරන්නේ අන්තිම පියවර වෙන්නේ මූල්‍ය ප්‍රකාශන කියන එක. ඉතින් 11 වසරේ 4 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කළේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද කියන එක ගැන. ඊයටදී අපි කතා කළා මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ කුමක්ද කියලා. මූල්‍ය ප්‍රකාශනයක් කියලා කිව්වේ අපි මේ මූල්‍ය ප්‍රකාශනයක් කියන එක හදන්නේ අවුරුද්දකට පාරක් කියලා කිව්වා. සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේදී අවුරුද්ද වෙන්නේ ජනවාරි මාසේ පළවෙනිදාන් පටන් අරගෙන 12 වෙනි මාසේ 31කින් ඉවර වෙන අවුරුද්ද. නැත්තම් ආයි ගිණුම් කරන්නේ අවුරුද්දක් විතර අපි සලකනවා අප්‍රේල් මාසේ. එක අවුරුද්දක අප්‍රේල් මාසේ පළවෙනිදාන් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ 3 වෙනි මාසේ 31කින් ඉවර වෙන අවුරුද්ද. අන්න ওই දෙකම අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක අවුරුද්ද විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපි මේ මූල්‍ය ප්‍රකාශන කියන එක හදන්නේ සාමාන්‍යයෙන් වර්ෂයකට පාරක්. ඒ කියන්නේ කිසියම් ගිණුම් කාල සීමාවකට තමයි මේක සකස් කිරීම කරන්නේ. කිසියම් ගිණුම් කාල සීමාවකට. එතකොට මේ ගිණුම් කාල සීමාවක ව්‍යාපාරයක ලාභය හෝ අලාභය හොයන්න. මේ ලාභය හෝ අලාභයට අපි කියනවා මෙහෙයුම් ප්‍රතිඵලය කියලා. නැත්තම් මූල්‍ය ප්‍රතිඵලය කියලාත් කියනවා. මූල්‍ය කාර්ය සාධනය කියලාත් කියනවා. මෙන්න මේ යම්කිසි ගිණුම් කාල සීමාවක ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය හොයන්නයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොයන්නයි. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ යම්කිසි දිනකට ව්‍යාපාරයේ තියෙන වත්කම් කොච්චරද, වගකීම් කොච්චරද, හිමිකම් කොච්චරද කියලා ගණනය කරන එකට. ඉතින් යම්කිසි කාල සීමාවක ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය ගණනය කිරීමට පිළිල කරන ප්‍රකාශනයන්ට අපි මූල්‍ය ප්‍රකාශන කියලා කිව්වා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මූල්‍ය ප්‍රකාශන කිව්වහම දේවල් පහක් තියෙනවා කියලා. මූල්‍ය ප්‍රකාශන කියන එකට අයිති වෙන දේවල් පහක් තියෙනවා. නමුත් අපි කතා කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ගැන විතරනේ. ඒක පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියලා හදන දේවල් තියෙන්නේ දෙකයි. එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය, අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා අපි සාකච්ඡා කළා. ඉතින් මෙන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මෙන්න මේ දෙක හදන්න අපි පදනම නැත්නම් මූලිකාංග විදිහට ගන්න දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ඉතින් මෙන්න මේ පහට අපි මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා
කිව්වා. ඊට පස්සේ අපි මුලින්ම කතා කළා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ගැන. ලාභ ලාභ ප්‍රකාශනයක් හදන්නේ පියවර දෙකකින් කියලා කිව්වා. මතකනේ? මුලින්ම පියවර තල ලාභයේ ගණනය කිරීම. අපි ඔකට වෙළඳ ගිණුම කියලා කිව්වා. දෙවෙනි පියවර උනේ ශුද්ධ ලාභයේ ගණනය කිරීම කියන. හරි. ඊට පස්සේ මේ දල ලාභය ගැන අපි කතා කළා. දල ලාභය කියලා කිව්වේ ව්‍යාපාරයක ප්‍රධානම ආදායමත් ප්‍රධානම වියදමත් අතර වෙනස. ඒක අලාභයක් වුණත් වෙන්න පුළුවන් කියලා කිව්වා. ව්‍යාපාරයක ප්‍රධානම ආදායම වෙන්නේ මොකක්ද? ව්‍යාපාරයක ප්‍රධානම ආදායම වෙන්නේ විකුණුම්. භාණ්ඩ විකුණන එක. ඒතකොට ප්‍රධානම වියදම වෙන්නේ ඒ භාණ්ඩ ගන්න යන වියදම. ඒ කියන්නේ විකුණුම් පිරිවැය. ඒ අනුව දල ලාභය හෝ අලාභය කියන එක අපි හෙව්වේ විකුණුම් ආදායමෙන් අඩු කළා විකුණුම් පිරිවැය. එතකොට විකුණුම් ආදායම හෙව්වේ කොහොමද? විකුණුම් ආදායම හෙව්වේ අත්පිට විකුණුම් ණයට විකුණුම් කියන දෙකේම එකතු වෙයි. ඊට පස්සේ අපි කතා කළා විකුණුම් පිරිවැය වන්නේ කොහොමද කියලා. විකුණුම් පිරිවැය හෙව්වේ කොහොමද? විකුණුම් පිරිවැය හෙව්වේ ව්‍යාපාරයක ආරම්භයේ තිබ්බ භාණ්ඩ තොගයටම ආරම්භයේ තිබ්බ භාණ්ඩ තොගය කියලා මම අදහස් කරන්නේ. දැන් අපි මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ ව්‍යාපාරය කරගෙන යනවා නම් එක මාසයක අවසානයේ තියෙන භාණ්ඩ ටික ඊළඟ මාසේ පටන් ගන්නකොටත් තියෙනවනේ. ඉතින් එක අවුරුද්දක අවසානයේ තියෙන භාණ්ඩ ටික ඊළඟ අවුරුද්ද පටන් ගන්නකොට තියෙනවා. ඒ කියන්නේ ආරම්භක තොගයක් තියෙනවා. අලුතෙන් පටන් ගන්නේ නැහැ නේ අවුරුද්ද. ඒ අනුව ආරම්භක තොගයට අලුතෙන් ගන්න භාණ්ඩ ටික එකතු කරනවා. ඒ කියන්නේ ගැණුම් ටික එකතු කරනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ ඔය භාණ්ඩ ගේන්න ගාණක් ගියා නම් පටවන්න ගාණක් ගියා නම් අන්න ඒවත් එකතු කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා ගෙනීමේ කුලී පැටවුම් කුලී වගේ තියෙන දේවල් තිබ්බොත් ඒව එකතු කරනවා කියලා කිව්වා. ඊට පස්සේ අපිට නෝ කඩේ තිබ්බ සම්පූර්ණ භාණ්ඩවල වටිනාකම අපි ඔකට කිව්වා විකිණීමට තිබු නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා. ඊට පස්සේ ඒකෙන් කාල සීමා අවසානයේ නොවිකිණී ඉතිරි වෙලා තියෙන භාණ්ඩ ටික අඩු කළා. ඒකට අවසාන තොගය කියලා කිව්වා. එතකොට අපිට හම්බ වෙනවා කඩේ තිබ්බ ඔක්කොම බඩු වලින් කඩේ අවසානයේ අවුරුද්ද අවසානයේ ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ටික අඩු කළා නම් හම්බෙන්නේ මොකක්ද? විකුණුම් පිරිවැය. වික්ක භාණ්ඩවල වටිනාකම. මොනෝක තමයි අපි විකුණුම් පිරිවැය විදියට හඳුන ගැනීමක් කළේ. විකුණුම් පිරිවැය විදියට. ඉතින් අන්න අර විකුණුම් ආදායමේ මේ දැන් කියෝ විකුණුම් පිරිවැය අඩු කරලා තමයි දල ලාභය හෝ අලාභය කියන එක හෙව්වේ. ඊට පස්සේ ව්‍යාපාරයක වෙනත් ආදායමුත් තියෙනවා. ඒ කියන්නේ කඩේක මුදලාලි කෙනෙක් භාණ්ඩ ගන්නවා භාණ්ඩ විකුණනවා විතරක් නෙමෙයි යාළුවා වැඩිපුර තියෙන සල්ලිය බැංකුවේ තියලා දානවා. සමහරට යා ඔය එක එක්කෙනාගේ ඔය වාහන ටිකක් ගෙනල්ලා අපේ කඩේ ඉස්සරහින් දාගෙන එයා ඒක විකුණලා කොමිස් ආදායමකුත් ගන්නවා. ඒ වගේ. ඒ කියන්නේ එයා නැත්තම් එයාගේ කඩේ තට්ටු දෙකක් තියෙන උඩ තට්ටුව කුලියට දීලා වෙනම ආදායමක් ලබා ගන්නවා. එතකොට එයාට වෙනත් ආදායමුත් හම්බ වෙනවා. එයා කඩේ කරා යන්නේ වෙන අයගේ වාහන විකුණන්නවත් වෙන කෙනෙකුට කුලියට දෙන්නවත් කඩයක් නෙමෙයි. නමුත් එයා ව්‍යාපාරය කරගෙන යන නිසා යට වෙනත් ආදායම් හම්බ වෙනවා. ඉතින් අර දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා අනිකුත් වියදම් ටික අඩු කරනවා අපි ඊට පස්සේ. ඊට පස්සේ අපිට උත්තරයක් එනවා ශුද්ධ ලාභය කියලා. දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කළාම එනවා අනිකුත් අපිට ශුද්ධ ලාභය හෝ අලාභය කියලා උත්තරයක්. හැබැයි මතක තියාගන්න ව්‍යාපාරයක තියෙන වියදම් ප්‍රධාන කොටස් 4කට අපි වර්ග කරලා ලියන්නේ මේ ගාණක් හදනකොට. එකක් තමයි බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක භාණ්ඩ විකිණීම හා බෙදා හැරීම වෙනුවෙන් දැරීමට සිදුවන වියදම්. උදාහරණ 5ක් විතර කියන්න. බොල් ණය, ඊට පස්සේ දුන් වට්ටම්, වෙළඳ සේවක වේතන, ඊට පස්සේ තව ගත්තොත් මෝටර රථශය, වාහන බෙදා හැරීමේ වියදම්, බෙදා හැරීම වාහන අලුත් වැඩියා කිරීම, ඇසුරුම් වියදම්, මෙන්න මේ වගේ දේවල් එන්නේ බෙදා හැරීමේ වියදම් කියන කොටට. ඊට පස්සේ අපි කතා කළා පරිපාලන වියදම්. වියදම් වර්ග කරන්න පුළුවන් තව ආකාරයක් තමයි පරිපාලන වියදම් කියලා කියන්නේ. මොකක්ද මේ පරිපාලන වියදමක් කියන්නේ? පරිපාලන වියදමක් කියන්නේ ව්‍යාපාර ආයතනය සහ ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් වලට. උදාහරණ ගත්තොත් එimhe සාමාන්‍ය සේවක වැටු, අධ්‍යක්ෂක වේතන, ඊට පස්සේ ගිණුම් කරන වියදම්, පරිපණම්, ගොඩනැගිලි කුලී, රක්ෂණය, දුරකථන ගාස්තු, ජල ගාස්තු, අන්න මේ වගේ දේවල් අයිති වෙන්නේ පරිපාලන වියදම් කියන කොටට. ඊට පස්සේ අපි කතා කළා වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් කියලා කිව්වේ නම් ව්‍යාපාරයක ණය මුදල් ලබා ගැනීම සහ තැන්පතු පවත්වාගෙන යාම නිසා දැරීමට සිදුවන වියදම් වලට අපි කිව්වා මූල්‍ය වියදම් කියලා. උදාහරණ ගත්තොත් බැංකු ගාස්තු, ණය පොලි, ඊට පස්සේ තව මොනවද පොත් ගාස්තු, අයිරා පොලි, අන්න ඒ වගේ දේවල් අපි මූල්‍ය වියදම් විදිහට කතා කරලා. ඒවා නම් ගානක ගොඩක් ඉන්නේ නැහැ. ඊට පස්සේ වෙනත් වියදම්. වෙනත් කිව්වේ
බෙදා හැරීමටවත් පරිපාලන වියදම් ගොඩටවත් මූල්‍ය කියන ගොඩටවත් අයිති වෙන්නේ නැති ඔක්කොම ටික. ඔය ගම් වතුර හානි, සොරකම් කිරීම නිසා සිදුවන අලාභ හානි, ඊපස්සේ සුනාමි ආපදා පරිත්‍යාග කිරීම, අන්න ඒ වගේ දේවල් අයිති වෙන්නේ වෙනත් කියන ගොඩට. ඊට පස්සේ අපි ඒකට කතා කළේ මූල්‍ය ප්‍රකාශන විදිහට ලාභ ප්‍රකාශනයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් කතා කරනවා කියලානේ. ඉතින් ලාභලා ප්‍රකාශනයේ පියවර දෙකම මම කිව්වා. ඒතකොට ඔයාලට අයිඩියා එකක් එන්න ඇති. ලාභලා ප්‍රකාශනය හදන්න අපි ගත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක තියෙන ආදායම් ටිකයි වියදම් ටිකයි කියලා. ඔව්. එතකොට අපි ආදායම් වියදම් කියන දෙක අරගෙන තමයි ලාභෝලා ප්‍රකාශනය හදන්නේ. ඉතින් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ලාභලා ප්‍රකාශනයක මූලිකාංග මොනවද කියලා ඔයා කියන්නත් ඕනේ ආදායම් සහ වියදම් කියලා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් කතා කරලා මම අද කොටසට එන්නම්. ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඔයගලන්ට මතක් කරන්න මේ කියන්නේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ඒතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන්න වෙන්නේ වත්කම් ටිකයි වගකීම් ටිකයි හිමිකම් ටිකයිනේ. එතකොට වත්කම් කිව්වහම ව්‍යාපාරයක වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. අපි උඩින්ම ලියන්නේ ජංගම නොවන වත්කම්. ඊට පස්සේ ජංගම වත්කම් ටික. හැබැයි ඒක ලියද්දි පිළිවෙලක් තියෙනවා කිව්වා. මතකද? ද්‍රවශීලතාවය කියලා. ඒ කියන්නේ විකුණ ගන්න අමාරු මේවා උඩින්ම ලියලා පුළුවන් ටික, ඒ කියන්නේ 100%ක් මුදල් දක්වා ගලාගෙන එන විදිහට ලියන්න කියලා කිව්වා. ඒ අනුව උඩින්ම ලියන්නේ ජංගම නොවන වත්කම් වල නම් ඉඩම් ගොඩනැගිලි මෝටර රථ වගේ දේවල්. ඊට පස්සේ නම් වෙනස් වුණාට කමක් නැහැ. ඊට පස්සේ ජංගම වත්කම් වල නම් අපි පිළිවෙලක් කිව්වත් එක්ක අවසාන තොගය, ණය ගැතියෝ, ලැබී යුතු ආදායම්, ඉදිරියට කළ වියදම්, සුළු මුදල් බැංකුවේ ඇති මුදල්, සුළු මුදල්, අතැති මුදල් කියලා අපි සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නන්නේ හිමිකම්. හිමිකම් කිව්වහම ඔයා දන්නවා හිමිකම් වෙනස් වෙන කරුණු හතරක් තියෙනවා කියලා. ප්‍රාග්ධනය, ආදායම්, වියදම්, ගැනීම. එතකොට ප්‍රාග්ධනය ටික ඔයාලට බය නැතුව දාන්න පුළුවන් ප්‍රාග්ධනය කියලා ලියලා. ඊට පස්සේ ආදායම් ටිකයි වියදම් ටිකයි ගානක තියෙනවද දැන්? නැහැ. ඇයි අපි ආදායම් ටිකයි වියදම් ටිකයි අරගෙන වෙන ගානක් හැදුවනේ ලාභලා ප්‍රකාශනය කියලා. එතකොට ඒ ගානේන උත්තරේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගන්න ඕන. ශුද්ධ ලාභය කියලා. ඒ අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක හිමිකම ලියද්දී ප්‍රාග්ධනයේ එකතු කළා ශුද්ධ ලාභය. අඩු කළා ගැනීම කියලා තමයි ලියන්නේ. ඊට පස්සේ වගකීම් ටික. වගකීමුත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම් කියලා කියන්නේ නම් මාස 12කට අඩු කාලයක් තුල බේරුම් කරන්න ඕනේ වගකීම්. ජංගම නොවන වගකීම් කියලා කියන්නේ නම් මාස 12කට වැඩි කාලයක් තුලදී බේරුම් කරන්න ඕනේ වගකීම් ටික. ඉතින් අපි හරියට ගාන හැදුවොත් ව්‍යාපාරයක මුළු වත්කම් වල එකතුවයි මුළු වගකීම් වල මුළු හිමිකම් හා වගකීම් වල එකතුවයි සමාන වෙන්න ඕනේ. ඕක තමයි අපේ 11 වසරේ 4 වෙනි පාඩමේදී කතා කරන්නේ. පස්වෙනි එකත් අග්ගාලා කතා කරලා අපි ටියුට් එකට යමු. හරි. එතකොට පස්වෙනි එකේදී අපි කතා කළේ ගැලපුම්. ඔයගලන්ට මතක ඇති අපේ පෙළ පොතේ නම් තිබ්බේ ගැලපුම් 4යිනේ. හැබැයි මම ඔයගලන්ට ගැලපිලි 8ක් කළා. හරි. එතකොට මම ඒක මතක් කරන්න. අපි කතා කළා ගැලපුම් සටහන් කියන්නේ මොකක්ද කියලා මුලින්ම. ගැලපුම් සටහන් කියලා කිව්වේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වල ව්‍යාපාරයක කිසියම් ගිණුම් කාල සීමාවක් අවසානයේ මූල්‍ය ප්‍රකාශන හදනකොට ඒ මූල්‍ය ප්‍රකාශන වල තියෙන தත්ත්වයන් වඩා නිවැරදිව පෙන්눔 කරන්න. මූල්‍ය ප්‍රකාශන වල තියෙන தත්ත්වයන් වඩා නිවැරදිව පෙන්눔 කරන්න ගිණුම් වලට යොදන සටහන් වලට අපි කිව්වා ගැලපුම් සටහන් කියලා. ඒ කියන්නේ අපි ගාන හදලා ඔක්කොම ඉවරයි අපිට හම්බ වෙනවා ගෙවපු නැති විදුලි බිලක්. අපි ගණන් හදලා ඔක්කොම ඉවරයි අපිට ආරංචි වෙනවා ව්‍යාපාරෙ හිටපු ණයගැතිය මිය ගිහිල්ලා කියලා. අන්න ඒ වගේ. අපි ගණන් හදලා ඉවුනාට පස්සේ අපිට තවදුරටත් ගලපන්න ඕනේ සටහන් හම්බුනොත් අන්නේ ගලපන්න ඕනේ සටහන් කරනකොට තමයි අපි කියන්නේ ගැලපුම් සටහන් යොදනවා කියලා. ඒව මම ඔයාලට 8ක් කියා දුන්නා. පළවෙනි එක තමයි අවසාන තොගය. අවසාන තොගය කියන එක ගලපන විදිහත් මම ඔයාලට කියා දුන්නා. අවසාන තොග හර වෙළඳ ගිණුම බැර කියලා. මම ඉස්සරහන් ටික විතරක් කියවගෙන යන්නම්. නැත්නම් ගොඩාක් වෙලා කියන්න වෙනවා මට. ඊට පස්සේ අපි කතා කළා උපචිත වියදම්. උපචිත වියදම්. උපචිත වියදම් කියන්නේ ගෙවිය යුතු වියදම්. අපි ගෙවිය යුතු වියදම් ගලපන්නේ අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර කියලා. ඊට පස්සේ අපි ඊළඟට කතා කළා වැඩිපුර එකක් ඉදිරියට කළ වියදම්. ඉදිරියට කළ වියදම් කියන්නේ ගිණුම් කාල සීමාවකට වඩා වැඩියෙන් ගිණුම් කාල සීමාවට වඩා වැඩියෙන් ගෙවලා ඇති වියදමට ඉදිරියට කළ වියදම් කියලා කිව්වා.
ඉදිරියට කළ වියදම් වාර්තා කරන්නේ ඉදිරියට කළ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර කියලා. ඊට පස්සේ අපි කතා කළා ලැබිය යුතු ආදායම්. මේ ලැබිය යුතු ආදායම් වලට උපජිත ආදායම් කියලා කිව්වා. අපි ඒක වාර්තා කළේ ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර කියලා. ඊට පස්සේ තව එකක් වැඩිපුර කතා කළා කලින් ලද ආදායම්. කලින් ලද ආදායම් කොහොමද ගලපන්නේ? අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර කියලා. මම ඔයාලට ෂෝට් නෝට් එකකුත් දීලා ඇත්තේ. ඒකේ මේ ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ අපි කතා කළා බොල් ණය. බොල් ණය කියන්නේ ණයගැතියන්ගේ ණය මුදල් නොලැබී යාම. මේක වාර්තා කරන්නේ බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර කියලා. ඊට පස්සේ කතා කළා භාණ්ඩ ගැනීම. ඒකත් වැඩිපුර කතා කරපු එක ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා කතා කළා. නැත්නම් වෙළඳ ගිණුම බැර කියලා. ඊට පස්සේ අපි කතා කිරීමක් කළා අන්තිම එක විදියට ෂෙයා වීම. ඒක නම් ගොඩක් කතා කළා මතකද? පත්කමක පිරිවැය හොයන්නේ කොහොමද? ඊට පස්සේ ෂෙයා හොයන ක්‍රමය මොකක්ද? ඊට පස්සේ අපි කතා කළා පිරිවැය කියන්නේ මොකක්ද? සමුච්චේෂය කියන්නේ මොකක්ද? ආර්ණගය කියන්නේ මොකක්ද? මේ ගොඩාක් ඒවල අපි සාකච්ඡා කරා. ඒක ඔක්කොම බලා ගන්න ඕනේ වෙනවා. ඊට පස්සේ අපි කතා කරා ෂේ ගලපන්නේ කොහොමද කියලා. අදාළ ෂේ ගිණුම හර ෂේ වෙන් කිරීමේ ගිණුම බැර. ලොකු පාඩමක් මේක. මේ විනාඩි දෙක තුනකින් කියන්න බෑ මතක් කරන්න බෑ. මම පුළුවන් උපරිම ටික මතක් කිරීමක් කළා. ඔයගලන්ට තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව අපේ අද කොටසට යමු. එතකොට 337 මේකේ තියෙනවා පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 35 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතකොට මේ හැම ප්‍රශ්නයකම ඒ කියන්නේ 337 වෙනි ප්‍රශ්නේ කැලි 5ක් විතර තියෙනවා. ඒ වගේම හැම ප්‍රශ්නයකම තියෙනවා. ඒකයි මම කිව්වේ මේකේ ප්‍රශ්න ඔයගලන්ට මූලිකම 300 400කට කිට්ටු වෙන ප්‍රමාණයක් තිබ්බට මේක ඊට වඩා තියෙනවා කියලා. 350ක් තියෙන ප්‍රශ්න. නමුත් ඊට වඩා තියෙනවා. එතකොට මෙතන තියෙන බලන්න. සුමුදු 2016 1 දින රුපියල් 3,30,000ක් යොදා ආරම්භ කළ වෙළඳ ව්‍යාපාරයේ 2016 12/31 දිනින් අවසන් වර්ෂය සඳහා ආධුනික ගිණුම් ලිප්කරු විසින් පිළිල කළ මූල්‍ය ප්‍රකාශන පහක් දැක්වේ කියලා අපිට ලාභ ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දෙකම දීලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න මේවා අනිවාර්යෙන් හොඳට අහගෙන ඉන්න බලන්න. අනිවාර්යෙන් මේ උත්තර ටිකක් ලියලා මට එවන්න. ඒ කියන්නේ ටයිප් කරලා එවන්න. බලනවා. එතකොට මේකේ පළවෙනියටම අපෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. අපෙන් මුලින්ම අහලා තියෙන්නේ මෙම ව්‍යාපාරයේ 2016 12/31 අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වෙනුවේ. විකුණුම් පිරිවැය වෙනුවේ කියලා අහලා තියෙනවා. මම මේ ගාන බැලුවත් තාම කියෙව්වේ නැහැ. මම ඔයගලන්ට විකුණුම් පිරිවැය හොයන්න ක්‍රමයක් කියා දෙන්න. මම මේක ටියුට් එකේදී කියා දෙන්නේ නැති. මම දැනුත් විකුණුම් පිරිවැය හොයන්න ගානක ක්‍රමයක් ලියන්නම් බෝඩ් එකේ. මම රූල් තුනක් තියන්නම් මම. එන ටික ඔක්කොම ලියන්න පුළුවන්. එහෙම කළාම ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මම මෙතන රූල් තුනක් තියන්නම්. ඊට පස්සේ අඩු කළා අවසාන කරේ. මම මේ වගේ ආකෘතියක් ඔන්න ලියාගත්තා. හරි. අපි බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා තොරතුරු. සාමාන්‍යයෙන් ගැණුම් වලට එකතු කරන්නේ ගෙඩිලි කුලී, පැටවුම් කුලී, පුදම් ගාස් වගේ දේවල් අඩු කරන දේවලුත් තියෙනවා. කල්පනායෙන් බාණ්ඩ ගැනිලි තියෙනවා නම් අඩු වෙනවා සහ බාණ්ඩ පරිත්‍යාග වගේ තියෙනවා නම් අඩු වෙනවා. ආපසු යැවුම් තියෙනවා නම් අඩු වෙනවා. ඒ නිසා කල්පනාවෙන් ගාන හදද්දී. හරි. එතකොට අපෙන් මුලින්ම අහලා තියෙන්නේ විකුණුම් පිරිවැයනේ. මම ගානට ගිහිල්ලා බලන්න මොනවද ගානේ තියෙන්නේ කියලා. මේකේ ආදායම් මම ලාභලා ප්‍රකාශයට ගිහිල්ලා බලන්න. ආදායම් විදියට විකුණුම් ලද වට්ටම් කියලා දෙකම එකට යා දීලා තියෙනවා. වියදම් විදියට ගැනුම් තියෙනවා.
1,60,000ක් මං දහස් වලින් ලියන්නම්. ඒ කියන්නේ අග බිඳුව නැතුව ලියන්නම්. 160යි ගැනුම් තියෙන 160. මං දහස් වලින් ලියන්නේ. ඒ කියන්නේ අග බිඳුව නැතුව. ඊට පස්සේ ගෙන ඒමේ කුලී 5යි. ගෙන ඒමේ කුලී කියන්නේ ගැනුම් වලට එකතු කරන එක. පහයි. ප්‍රචාරණයේ වැඩක් නැහැ. ගෙවල් කුලියේ බැංකු ණය විදුලි ගාස්තු දුන්නට මේ වැඩක් නැහැ. මම අනිත් පැත්තටත් ගිහිල්ලා බලන මොන හරි තියෙනවද කියලා. මෝටර රථයේ ලීබඩු ණය ගැතියෝ මුදල් ශේෂය ප්‍රාග්ධනයේ ශුද්ධලාභයේ බැංකු ණය ණයහිමි උපජීත බැංකු ණය පොලි. හරි. මේකේ අවසාන තොගයක් ගැන සඳහනක් නැහැ නේද? අවසාන තොගයක් ගැන සඳහනක් නැහැ. ඒක නිසා මම මේ තියෙන තොරතුරු වලින් උත්තරේ ගන්නවා. මේකේ අවසාන තොගයක් ගැන සඳහනක් නැහැනේ. එහෙනම් මේ දෙක තමයි අපේ උත්තරේ වෙන්න ඕනේ. ආරම්භ තොගයකුත් නැහැ මේක අලුතෙන්නේ පටන් අරගෙන තියෙන්නේ. ඔව් අවසාන තොගයකුත් නැහැ. ඒතර උත්තරේ වෙන්න ඕනේ අංක 2නේ. උත්තරේ වෙන්නේ අංක 2. උත්තරේ වෙන්නේ අංක 2. හරි ඊට පස්සේ බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද දෙන්නේ කියලා. මම උත්තර දානකොට අංක උත්තර පිළිවෙලින් දාන මිසක් අංක ලියන්නේ නැහැ. 36. මෙම ව්‍යාපාරයේ 2016 12:31කින් අවසන් වසරේ දලලාභය වුණේ. දලලාභය වන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. දලලාභය වන්නේ කොහොමද? විකුණුම් ඍණ මේ පළවෙනි එකේ විතරයි මේක ඔක්කොම ලියන්නේ. නැත්තම් මේක කරන්න වෙන්නේ නැහැ. විකුණුම් ඍණ විකුණුම් පිළිවෙල. පළවෙනි එකේ මේ ඒ කියන්නේ අලුතෙන් කෑලි හම්බෙද්දි මේ වගේ මම විස්තරාත්මකව ලියන්න. හැම ගානකම මම මෙහෙම ලියන්නේ නැහැ. දැන් ඊළඟ ගානේ දලලාභය යාලා තිබ්බොත් මම ඒකට මෙහෙම ලියන්නේ නැහැ. හරි එතකොට අපි බලමු අපි විකුණුම් පිළිවෙල නම් හොයාගත්ත 165ක් කියලා. මම ඒක ලියා ගන්නවා 165යි. විකුණුම් කීයක් තියෙනවද කියලා බලමු අපි ගානේ. ගානේ විකුණුම් නම් තිබ්බා 250. දැන් 250 165ක් කියනවා දල්ලාභය රුපියල්. එතන 5යි. එතකොට 10ක් 4යි 4යි කියලා කියන්නේ 14න් 6ක් ගියාම 8යි. 85ක් කියලා නම් 85000ක් තියෙනවද බලන්න උත්තරේ. උත්තරේ අංක 1නේ. උත්තරේ අංක 1. 37 මෙම ව්‍යාපාරයේ 2016 12:31කින් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලාභ හෝ ලාභ ප්‍රකාශනයේ දැක්විය යුතු ආයතන හා පරිපාලන වියදම් වල එකතු. ආයතන හා පරිපාලන කියන්නේ පරිපාලන වියදම්. බලමු කීයක් තියෙනවද කියලා. ගැනුම් වැඩක් නැහැ, ගෙනීමේ කුලිය වැඩක් නැහැ, ප්‍රචාරණයේ වැඩක් නැහැ. ගෙවල් කුලිය 12යි. ගෙවල් කුලිය කියන්නේ පරිපාලන වියදම. ගෙවල් කුලිය 12යි. 12000යි. ණය පොලිය කියන්නේ මූල්‍ය වියදමක්. ඒක වැඩක් නැහැ. විදුලි ගාස්තු කියන්නේ 2500යි. 1.5යි. තුන් වට්ටම් වැඩක් නැහැ. එහෙනම් උත්තරේ 14.5යි. 14500යි. 14500යි. උත්තරය අංක 3. එහෙම ගන්න දැන් මම ලියනා වගේ කෙටියෙන් ලියන්න නැත්නම් ඔය සංඛ්‍යා ලියද්දිත් වෙලා යනවනේ සෑහෙන්න. 38 මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න. මෙම ව්‍යාපාරයේ 2016 12:31කින් අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලියේ ප්‍රමාණය කොපමණද? මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලිය ප්‍රමාණය කොපමණද කියලා. එතකොට ළමයි මේ ලාභලා ප්‍රකාශනයේ මම අර පාඩම කියද්දි මට එක වචනයක් කියද්දි මතකුණා කියන්නේ නෙමෙයි. පන්තියේදී නෙමෙයි දැන් මතක් කරන්න අමතකුනේ. මතකද අපි ඔය
මූල්‍ය ප්‍රකාශන ගැලපුම් කියන පාඩමේදී කතා කළා මූල්‍ය ප්‍රකාශන අපි හදන්නේ යම් කිසි පදනමකට කියලා. පදනමකට කියලා උපචිත පදනම කියලා එකක් කතා කළේ උපචිත පදනම. ඒකෙන් අපි කතා කළේ ලැබුණා හෝ නොලැබුණා, ගෙව්වා හෝ නොගෙව්වා, ගිණුම් කාල සීමාවට අදාළ සියලුම ආදායම් සහ වියදම් සැලකිල්ලට ගන්න ඕනේ කියන එකනේ. එතකොට අපි මේ ලාභ ප්‍රකාශනය කියන එක හදනකොට ගෙව්වද නැද්ද, ලැබුණද නැද්ද අදාළ නැහැ. අවුරුද්දට අයිති ටික තමයි ගන්න. එතකොට මේ ලාභ ප්‍රකාශනයේ බැංකු ණය පොලී කියලා 6ක් තියෙනවානේ, 6000ක් තියෙනවානේ. ඒ තියෙන්නේ අවුරුද්දට අදාළ ටික. ඒ කියන්නේ ගෙව්වද නැද්ද අදාළ නැහැ, අවුරුද්දට අයිති ටික. එතකොට අපෙන් අහලා තියෙන්නේ ගෙව්ව ටිකනේ. ඔයාට ඕන නම් පැන්සල් වලින් ඕවා ලියා ගන්න. මේ ලාභ ප්‍රකාශනයේ දාන්නේ අවුරුද්දට අයිති ටික. ගෙව්වද නැද්ද, ලැබුණද නැද්ද අදාළ නැහැ, අවුරුද්දට අයිති ටික. එතකොට මේකේ අහලා තියෙන්නේ වර්ෂය තුල මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලියනේ. හරි. එතකොට මේ තියෙන අවුරුද්දට අදාළ ටික, ගෙව්ව ටික නෙමෙයි, අවුරුද්දට අයිති ටික. ඊට පස්සේ ගිහිල්ලා බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගිහිල්ලා බලන්න වැඩිපුර ගෙවුව ණය පොලියක් හරි ගෙවන්න තියෙන ණය පොලියක් හරි තියෙනවද කියලා. මේ තියෙන උපචිත බැංකු ණය පොලී 2500. උපචිතයි කියන්නේ ගෙවිය යුතුයිනේ. එතකොට අවුරුද්දට 6500ක් අදාළයි 2500. ඒ කියන්නේ 2.5 ගෙවිය යුතුයිලු. එහෙනම් කීයක් ගෙවලා ඇද්ද? ගෙවලා ඇත්තේ 3.5යි. 3500යි. අවුරුද්දට 6000ක් අයිති 2500ක් ගෙවන්න ඕන නම් කීයද? 3500 ගෙවලා ඇත්තේ. මේ වැලිය. එතකොට 3500 උත්තරේ වෙන්න ඕන. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හරිනේ? ඊට පස්සේ ප්‍රශ්නත් අමතක මොකක්ද මන්ද ඒ ප්‍රශ්න පැටලෙනවා නේද? ඊළඟට ඔන්න තියෙනවා අපෙන් අහලා ප්‍රශ්නාංක 39 කියලා තියෙනවා 39. මේ ව්‍යාපාර 2016 1 දින සිට 2016 12:31 දිනට හිමිකමේ වැඩිවීම. බලන්නකෝ ඒකේ හැටි. 2016 1 දින සිට 2016 12:31 දක්වා හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීම කිව්වහම මේක හොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලට පුළුවන් අවසාන හිමිකම හොයාගෙන ආරම්භක හිමිකම අඩු කරන්න. එක ක්‍රමයක් ඒක. එක්ක පුළුවන් අවසාන හිමිකම හොයාගෙන ඒකෙන් අඩු කරන්න ආරම්භක හිමිකම. එක්ක මෙහෙම පුළුවන්. නැත්තම් පුළුවන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආරම්භක ප්‍රාග්ධනයට එකතු කරනවා ශුද්ධ ලාභය අඩු කරනවානේ. ගැනිලි. ඉතින් ඔයාලට පුළුවන් එක්ක මේ ක්‍රමයට හොයන්න නැත්තම් ශුද්ධ ලාභය හොයාගෙන ඒකෙන් ගැනිලි ටික අඩු කරත් හරි. මේ ක්‍රම දෙකටම එන උත්තරේ. එක්ක අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරන්න ඕනේ නැත්තම් ශුද්ධ ලාභයෙන් ගැනිලි ටික අඩු කළත් එන උත්තරේ. අපි බලමු ලේසි ක්‍රමයකට හදමු. සර් ඒක පොඩ්ඩක් කියන්නොත් කියන්න කොහොමද දන්නේ? ඉතින් මේ කියන එකද? දැන් ඒකද? මේ දැන් කතා කරන ප්‍රශ්නද කියන්න කියන්නේ කලින් එකද? මම මෙසේජ් එක 38 38 මේක? ඒක ලේසි.
සාමාන්‍යයෙන් වසරට අදාළ වියදම අපි හොයාගන්නේ මෙන්න මෙහෙමයි. වසරට අදාළ වියදම තමයි හැමතිස්සෙම මෙන්න මේ මෙතෙන් දෙන ගාන තමයි හැමතිස්සෙම ලාභ ප්‍රකාශනයට දාන්නේ. වසරට අදාළ වියදම තමයි ලාභ ප්‍රකාශනයට දාන්නේ. අපි ඒකට කියන උපජිත පදනම කියලා. ලැබුණත් නැතත්, එව්වත් නැතත් අවුරුද්දට අදාළ ආදායම අදාළ වියදම ලාභ ප්‍රකාශනයට දාන්න ඕනේ. අපි ඒකට කියන්නේ උපජිත පදනම කියලා. ඉතින් අවුරුද්දට අදාළ වියදම තමයි ලාභ ප්‍රකාශනයේ තියෙන්නේ. ඒකට ඒ අවුරුද්දට අදාළ වියදම අපි හොයන්නේ මුදලින් ගෙවපු වියදමට තවදුරටත් ගෙවන්න තියෙනවා නම් එකතු කරනවා. මේ ගෙවි යුතු වියදම දාගන්නේ සාමාන්‍යයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් විදිහට. ගෙවි යුතු වියදම. මේකට උපජිත වියදම් කියලා කියනවා. ඉදිරියට ගෙවු වියදමක් තියෙනවා නම් අඩු කරනවා. ඉදිරියට ගෙවුවා කියන්නේ ලබන අවුරුද්දටත් ගෙවලා. ඒක මේ අවුරුද්දට ඇති නෑ. ලබන අවුරුද්දට ගෙවුවා නම් අඩු කරනවා. මුදලින් ගෙවපු එකට ගෙවන්න තියෙනවා නම් එකතු කරලා වැඩිපුර ගෙවුවා නම් අඩු කරලා තමයි අවුරුද්දට දාලා වියදම හොයාගන්නේ. ඒක තියෙනවා නම් තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ. ජංගම වත්කම් යටතේ තමයි ඒක තියෙනවා නම් තියෙන්නේ. ජංගම වත්කම් යටතේ තියෙන්නේ. ගෙවි යුතු නම් ජංගම වාකීම ඉදිරියට ගෙවුවා නම් ජංගම වත්කම. එතකොට අපෙන් අහලා තිබ්බේ බැංකු ණය පොලියනේ. බැංකු ණය පොලිය තියෙනවා අපේ ලාභ ප්‍රකාශනයේ 6000. ඒ කියන්නේ අවුරුද්දට අදාළ ටික. ලාභ ප්‍රකාශනයේ තියෙන අවුරුද්දට අදාළ ටික. අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ මුදලින් ගෙවපු ටික. ඒක තමයි අහලා තියෙන්නේ. ඒතර අපිට ගානේ තියෙනවා උපචිත බැංකු ණය පොලිය 2500ක් කියලා. එහෙම එකක් නැහැ. එතකොට මෙතන කීයක් තියෙනවද? 3500. එහෙමයි හෙව්වේ. මේක අහුවේ නිසා මම කිව්වේ මෙච්චර. නැත්තම් මේක මේ නිකන් හිතලා ගන්න පුළුවන් උත්තරයක්. හරිනේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ නේ මේ ඊළඟ නෙමෙයි දැන් කරගෙන හිටියේ 39 නේ. දැන් මේකේ හිමිකම හොයන්නේ පේනවනේ. එක්ක අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරනවා. එක්ක ඒක. නැත්තම් සුද්ධ ලාභයෙන් කැන ටික අඩු කරනවා. දැන් අපි බලමු. මම ඕන දෙකටම හදලා පෙන්නන්නම්. දැන් අපි බලමු ගානේ මොනවද තියෙන්නේ කියලා. සුද්ධ ලාභයේ තියන්නේ 56500ක් කියලා. සුද්ධ ලාභයේ තියෙන 56500ක් කියලා. බලන්න ඥානෙ ගැනිලි තියනවද කියලා? නෑනේ. ගැනිලි නෑ. එහෙනම් හිමිකමේ වැඩිවීම වෙන්නේ 56500යි. හරිද? දැන් ඒක එක ක්‍රමයකට නැතුවම අනිත් ක්‍රමයක් හදලා පෙන්නන්න. අවසාන හිමිකම. අවසාන හිමිකම කියන එක ගන්න වෙන්නේ අපිට මෙන්න මෙතනින්. මේ අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා ප්‍රාග්ධනයේ 330000යි ශුද්ධ ලාභයේ 56500යි. ඒ දෙක එකතුව තමයි ගන්න වෙන්නේ අවසාන හිමිකමට. ඒතර එන උත්තරයක් 330000යි 56500 කියන්නේ 386500යි. 386500යි. ආරම්භක හිමිකම කියන්නේ ආරම්භක ප්‍රාග්ධනයට. ඒක තියෙනවා ගාන පටන් ගන්න තැන. සුමුදු 2016 1 දින ලක්ෂ 3ක් 3,30,000ක ආරම්භ කළ ව්‍යාපාරය කියලා. ඒකෙන් ගන්නත් පුළුවන් නැත්නම් මේ ප්‍රාග්ධනය කියලා දෙන්නේ ගානක ප්‍රාග්ධනය කියලා දෙන්නේ ආරම්භක හිමිකමට තමයි. ගානක ප්‍රාග්ධනය කියලා දෙන්නේ ආරම්භක හිමිකමට තමයි. මේ ගාන නම් කෙලින්ම දීලා තියෙනවා 3,30,000ක් දාලලු ගාන පටන් ගත්තේ. උඩම තියෙනවා. ඒක බලන්න කීයක් එනවද කියලා. මේ උත්තරම තමයි එන්නේ. උත්තරය අංක 2. උත්තරය අංක 2. මම මේ උත්තර ටික පිළිවෙලට දාලා තියෙන්නේ. පේන්නේ නැද්ද?
හරි. ඊට පස්සේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඒක හරවන්න කියමු තමයි. 40 වෙනි එකේ තියෙනවා මෙම ව්‍යාපාරයේ 2016 12:31 දිනට මුළුවත්කම් හා මුළු වගකීම් පිළිවෙලින් දැක්වෙන පිටුලා. මුළුවත්කමේ මුළු වගකීම්. හරි බලමු මුළුවත්කම් මුළු වගකීම් කීයද කියලා. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යමු. වත්කම් වගකීම් තියෙන්නේ ඒකනේ. එතකොට මේකේ වත්කම් විදියට මෝටර රථයක් තියෙනවා, ලී බඩු තියෙනවා, ණය ගැටියු ඉන්නවා, මුදල් තියෙනවා. 4,75,000. වත්කම් එකතු දීලා තියෙන 4,75,000. මේ තියෙන වත්කම්. වගකීම් ටික බලමු. බැංකු ණය, ණය හිමියෝ, උපජිත වියදම්. 50යි 50000යි 36000යි කියන්නේ 86000යි 86000යි 88500. 88500 උත්තරේ වෙන්නේ. එතකොට 4,75,000 88500. පිළිවෙල ඉන්නේ නේද? එතකොට 4,75,000 උත්තරය අංක 4. හරි 338. හරි. ඒකෙත් ඔන්න තියෙන ලස්සනට පහ සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 35 හා 40 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සුධාරකගේ ව්‍යාපාරයේ 2017 12:31 දිනට ඉනුම් පොත් වලින් උපුටාගත් ශේෂ කීපයක් පාඩනයක් වේ කියලා අපිට ශේෂ ටිකක් දීලා තියෙනවා. අතිරේක තොරතුරු තුනක් දීලා අපෙන් අහලා තිනවා මේ ව්‍යාපාරයේ 2017 12:31 අවසන් වර්ෂයේ විකුණුම් පිරිය. බලන්න ගොඩක් ගණන් වල අපේ පළවෙනියටම අහන්නේ විකුණුම් පිරිවැය. එක්කෝ මම ඔය කියන්න ඔයගලන්ට එක්කෝ හැමතිස්සෙම පළවෙනියටම අහන්නේ විකුණුම් පිරිවැය නැත්තම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඔය දෙක එකක් තමයි අහන්නේ. එක්කෝ විකුණුම් පිරිවැය නැත්තම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඔය දෙක එකක් තමයි හැමතිස්සෙම පළවෙනියට අහන්නේ. හරි මම බෝඩ් එකේ ලියන්නේ කියන්නම් උත්තරේ. හරි. එතකොට විකුණුම් පිරිවැය වල විදිය මතකනේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී පැටවුම් කුලී තියෙනවා නම් ඒව එකතු කරලා අවසාන තොගය අඩු කළා නම් හරිනේ. මම අගයන් ටික ලියන්නම් මේ හදෙන විදිය ලියන්නේ නැහැ. එතකොට මේකේ ආරම්භක තොගය තියෙනවා 150. මම දහස් වලින් ලියන්නේ 150ක් තියෙනවා. ගැනුම් තියෙනවා ලක්ෂ 2ක්. ඒ කියන්නේ 200ක්. ගෙනීමේ කුලී තියෙනවා 5ක්. ගොඩනැගිලි මෝටර රථ ණය ගැතියෝ ණය හිමියෝ බැංකු ශේෂයේ සේවක වැටුප් විදුලි බිල් දුර්නාට්ටම් ප්‍රචාරණේ ණය පොලි වැඩක් නෑ ඒවා. ඊට පස්සේ ගාන පල්ලෙහා තියෙනවා අවසාන තොගය 100යි කියන. උත්තරේ 255යි. දෙක. උත්තරේ දෙක. ලේසිනේ. ඔයාට මේ ඔයාට අර පාඩම කරද්දි මේක අමාරු වෙලා තිබ්බත් ඔයාට මේ වගේ MCQ පාර්ට් එකක් කරද්දි අර පළවෙනි පාරම මම කියා දෙන ස්ට්‍රක්චර් එක ඒක ලියලා හරි තියාගත්තා නම් අනිත් ගණන් හදන්න පුළුවන්. හැම ගානකම එකම සෙට් එක තමයි අහලා තියෙන්නේ. කලාතුරකින් ඉතින් පොඩ්ඩක් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ හැර එකම විදිය තමයි තියෙන්නේ හැමතිස්සෙම. ඊළඟට අහලා තිනවා මේ ව්‍යාපාරයේ 2017 12:31 න් අවසන් වර්ෂය සඳහා දල ලාභය. බලන්න ඒකේ දල ලාභය නාලා තියෙනකොට විකුණුම් පිරිවැය 255යි. අපි බලමු විකුණුම් කීයද කියලා. විකුණුම් මේ ගානේ තියෙනවා 500ක්. එහෙනම් 500න් 255ක් අඩු කළා නම් කියනවනේ දල ලාභය. කීයක් යනවද? 245 නේ. උත්තරය අංක 3. උත්තරය අංක 3. අර වෙලදී දාගන්න. ඊළඟ ප්‍රශ්නේ එම ව්‍යාපාරයේ දැකිය හැකි බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන්නේ. මම නිකන් ගාන මුලින්ම බලගෙන ඉන්න මොනවද තියෙන්නේ කියලා.
තොගේ වැඩක් නැහැ. විකුණුම් ගැනුම් ගෙනීමේ කුලී ගොඩනැගිලි මෝටර රථ ණය ගැතියෝ ණය හිමියෝ. ඒගොල්ලෝ එකක්වත් බෙදා හැරීම් වියදම්වත් පරිපාලන වියදම්වත් නෙමෙයි වත්කම් වගකීම් මේ සෙට් එකට තමයි වැටෙන්නේ. වියදම් වෙනවා සාමාන්‍ය වේ දලලාභය පැත්තේ මේ සෙට් එකට තමයි එන්නේ. ඊට පස්සේ බැංකු ශේෂයත් වැඩක් නැහැ. සේවක වැටුප් කියන්නේ පරිපාලන වියදමක්. උන්න සේවක වැටුප තියෙනවා නම් පරිපාලනට හරියි. විදුලි බිල්පත් පරිපාලන එහෙනම් පරිපාලන දෙකක් තියෙනවා. දුන්වට්ටම් බෙදා හැරීම ප්‍රචාරණේ බෙදා හැරීම. එතකොට බෙදා හැරීම වියදම් දෙකක් තියෙනවා. දුන්වට්ටම් ප්‍රචාරණය පරිපාලන වියදම් දෙකක් තියෙනවා. සේවක වැටුප් විදුලිය. ඉතින් ඔන්න ඔය හතර පිළිවෙලට කියන එකක් නහන්නේ නේ. බෙදා හැරීම වියදමක් හා මූල්‍ය වියදමක් මූල්‍ය වියදමක් අහලා තියෙනවා. මූල්‍ය වියදම් තියෙන්නේ ණය පොලි. ඒතර උත්තරේ වෙන්න ඕනේ දුන්වට්ටම් ණය පොලි. ප්‍රචාරණීය ණය පොලි කියලා තියෙනවා. ඉතින් දෙකම හරි. දෙකත් හරි හතරත් හරි. මේ දෙකම තියෙනවනේ මේ ව්‍යාපාරේ. ප්‍රචාරණයක් තියෙනවා දුන්වට්ටමුත් තියෙනවා. දෙකම හරි. 2 4 උත්තර දෙකම හරි. දෙක හතර දෙකම හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න 38. මෙම ව්‍යාපාරයේ 2017 12/31 දිනට මෝටර රථවල ධාරණාගේ. ධාරණාගේ වෙන විදිය මතකයි නේද? ඒක මං කලින් ලිව්වේ නැති එකක් නිසා ලියන්න. ඒ අලුත් ඒවා ලියනවා. එකම එක ආයෙ පාරක් හම්බුනොත් ලියන්නේ නැහැ. එතකොට ධාරණාගේ හොයන්නේ සාමාන්‍යයෙන් ධාරණාගේ කියන එක හොයන්නේ පිරිවැඩේ සමුච්ඡේද. ධාරණාගේ කියන්නේ අතට වටින ගන්න. උදාහරණයක් විදිහට මං ගාව තියෙනවා අද ඔන්න මං කැල් එක පෙන්නන්න නැතුව ෆෝන් එකක් පෙන්නන්න. ඔන්න මං ගාව තියෙන ෆෝන් එකක් මම මේක රුපියල් 20000ට ගත්තා නම් රුපියල් 20000ට ගත්තේ. ඒකට ගත්ත ගාන මම මේ සඳහා වැය කරපු ගාන වෙන්නේ පිරිවැය. ඊට පස්සේ මේක අද වෙනකොට ඒ කියන්නේ මම අවුරුදු 4කට විතර කලින් මේක ගත්තේ. අද වෙනකොට මේකෙන් රුපියල් 5000ක වටිනාකමක් අඩු වෙලා තියෙනවා. එතකොට අර අවුරුදු 5ක් ඒ කියන්නේ මම අවුරුදු 5කට කලින් ගත්තේ ඒ අවුරුදු ඒ කියන්නේ 2016 කියලා ගමුකෝ අපි 2016 ඉඳන් මේ වෙනකල් රුපියල් 5000ක වටිනාකම මේක අඩු වෙලා තියෙනවා. කෑලි අඩු වෙලා නැහැ. වටිනාකම අඩු වෙලා තියෙනවා. එතකොට අර ඔක්කොගෙම වටිනාකම අඩු වෙලා තිබ්බේ අවුරුදු 5ටම රුපියල් 5000ක් නේ. එතකොට පිරිවැය 20000යි අඩු වෙච්ච සම්පූර්ණ ගාණ අවුරුද්දකදී නෙමෙයි අද වෙනකල් ගත්ත දවස් ඉඳන් අද වෙනකල් අඩු වෙච්ච සම්පූර්ණ ගාණ සමුච්චිත ෂේ සමුච්චයක් කියන්නේ එකතු. ගත්ත දවස් ඉඳලා මේ වෙනකල් අඩු වෙච්ච සම්පූර්ණ ගාණ සමුච්චය ෂය 5000. එහෙනම් ධාරණගේ වෙන්නේ 15000යි. අදට වටින ගාණ ධාරණගේ 15000. හරි. ඊට පස්සේ බලමු මේක අහලා තියෙන්නේ මෝටර රථවලට අදාළවනේ. මේ වගේ ප්‍රශ්නයකදී ඒගොල්ලෝ දීලා තියෙන දිනේ බලන්න. මේක තියෙන්නේ 2017 12/31 දිනට. ඒ දවසට ධාරණගේ බැලුවා නම් හරියි. ඉතින් බලමු අපි මේකේ තියෙනවා මෝටර රථ පිරිවැය ලක්ෂ 4ක් කියනවා. බලමු සමුච්චේෂය කීයද කියලා. මේ සමුච්චේෂය කියන එක හොයන්නේ නිකන් සූත්‍රයක් විදිහට හොයන්නේ මෙහෙමයි. ආරම්භක ෂේවෙන් කිරීමට වාර්ෂික ෂේ ටික එකතු කරලා සාමාන්‍යයෙන් සමුච්චේෂය වෙන්න කොහොමද? ආරම්භක ෂේ වෙන් කිරීමට වාර්ෂික ෂේ ටික එකතු කරලා. මේ ගානේ ආරම්භක ෂේ වෙන් කිරීමක් නැහනේ. නැහැ. ඒ කියන්නේ ගාන ඇතුලේ නැහැනේ. ගාන පල්ලෙහා තියෙන මෝටර රථ වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට ෂේ කරනවා 110ක්. ඒ කියන්නේ අවුරුද්දකට 110ක් අඩු වෙනවලු. ලක්ෂ 4න් 110ක් කියන්නේ කීයද? 40000යි. ඒතකොට ආරම්භක ෂේ වෙන් කිරීමක් නැහැ ගාන දීලා සමහර ගණන් වල දීලා තියෙනවා දෙනවා සාමාන්‍යයෙන්. මේකේ ආරම්භක ෂේ වෙන් කිරීම නැහැ බිඳුවයි. වාර්ෂික ෂේ වෙන් කිරීම 40000යි. 110ක්. අපේ උත්තරේ වෙනවා කීයද? 3,00,000
60,000 3,60,000 උත්තරේ. කොහොමත් MCQ එක අමාරු කරන්නේ නැහැ ගොඩක්. උත්තරේ අංක 1. මේ හැදෙන විදිය උනන ලියා ගන්න. දැන් අනිත් ප්‍රශ්න වල මේකේ ආරම්භ විෂය දෙන්න පුළුවන්. ඊළඟ එක 39 2017 12:31 දිනට ව්‍යාපාරයේ ජංගම වත්කම්මලාගේ අහලා තියෙනවා. ජංගම වත්කම් කියවම අවසාන තොගේ ණය ගැතිව ලැබිය යුතු ආදායම් ඉදිරියට කළ වියදම් මුදල් ශේෂය සුළු මුදල් ශේෂය බැංකු ශේෂය. ඔය ටික තමයි බලමු. ආරම්භක තොගේ වැඩක් නැහැ. විකුණුම් ගැනුම් ගෙනීමේ කුලී ගොඩනැගිලි මෝටර රථ ණය ගැතිව ඉන්නවා 65,000. ණය ගැතිව මොන ගන්නවා 65,000. ණය හිමේ වැඩක් නැහැ. බැංකු ශේෂය ගන්නවා 30,000. බැංකුවේ සල්ලි තියනවා කියන එක නේ ඒක තේරුම. තේල්ක වැටුම් විදුලිය දුන්නට්ටම් ප්‍රචාරණයේ බැංකු ණය බැංකු ණය පොලිය වැඩක් නැහැ. ඊට පස්සේ ගාන පල්ලෙහා තියෙන ඉතිරි තොගය 100ක් කියලා. ඒක ගන්නවා. දැන් ලක්ෂයක්. එච්චරයි නේද? 1,95,000යි. උත්තරය අංක 2. 38 अंतिम प्रश्ने 38 अंतिम प्रश्ने 2017 12:31 දිනට ව්‍යාපාරයේ මුළු වගකීම්මලාගේ අහලා තියෙනවා. ඒකත් බලමු. මුළු වගකීම්මලාගේ ආරම්භක තොගේ විකුණුම් ගැනුම් ගෙනීමේ කුලී ගොඩනැගිලි මෝටර රථ ණය ගැතිව වැඩක් නැහැ. ණය හිමියෝ කියන්නේ වගකීම 80ක් ඉන්නවා. 80ක් කියලා ගන්නවා. 80ක් කෙටියෙන්. ඊට පස්සේ බැංකු ශේෂයේ වැඩක් නැහැ. සේවක වැටුප් විදුලිය දුම්වට්ටම් ප්‍රචාරණයේ බැංකු ණය. බැංකු ණය කියන්නේ වගකීම 600ක් කියලා ගත්තා. හැබැයි මේ බැංකු ණය තියෙන්නේ කොහොමද? 100ට 10 කියලා. ඒ කියන්නේ අපි බැංකුවකින් රුපියල් ලක්ෂ 6ක ණයක් අරගෙන තිනවා. අවුරුද්දකදී 110ක පොලියක් ගෙවන්න වෙන. පොලිය කීයද? 60යි නේ. ලක්ෂ 6ට 110 කියන්නේ 60යි නේ. හැබැයි මේකේ ගාන පල්ලෙහා තියෙනවා බැංකු ණය පොලිය 30ක් කියලා. ඒ කියන්නේ මේ ගානේ ඔයාලට මේ ශේෂ පිරික්සුමේම පල්ලෙහා බලා ගන්න පුළුවන් බැංකු ණය පොලිය 30ක් කියලා තියෙනවා. මේ වගේ ශේෂ පිරික්සුමක තියෙන්නේ දැන් හරිනම් ලක්ෂ 6ට 110ක් වෙච්ච 60ක බැංකු ණය පොලිය ගෙවන්න එපා. හැබැයි මේකේ තියෙන්නේ 30ක් කියලා ගෙවපු ගාන. එහෙනම් තවදුරටත් 30ක් ගෙවන්න ඕනේ. මතකද මම අර කලින් මෙතන ලිව්වා වර්ෂයට අදාළ එක ලාභලා ප්‍රකාශනයට දානවා. මුදලින් ගෙවපු වගයක් තියෙනවා. ඒකට ගෙවී යුතු වගයක් එකතු කරලා අවුරුද්දට දාලා ටික හැදෙනවා කියලා. අන්න ඒ වගේම තමයි අවුරුද්දට අදාළ වෙන්නේ 60යි. හැබැයි මේ ගානේ ශේෂ පිරික්සුමේ 30ක් කියලා තියෙන්නේ. ඒ තියෙන්නේ ගෙවපු ගාන. එහෙනම් තව 30ක් ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි කියන්නේ වගකීමක්. කොච්චිත ණය පොලි 30ක් කියන. එතන උත්තරේ එනවා 7,10,000යි. උත්තරය අංක 3. ඒ ප්‍රශ්නෙත් ඉවරයි නේ. 339. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ගොඩක් තියෙනවානේ පොඩි ඒවා. බලපන්. පහත් සඳහන් වනුයේ සඳමිනී ව්‍යාපාර 2017 දෙසැම්බර් 31 දිනට උපුටාගත් ශේෂ කීපයක් කියලා දීලා තියෙනවා අපේ ශේෂ ටිකක්. මොකද්ද ව්‍යාපාරයේ ගොඩනැගිලි 10% බැගින් ෂේකරයි 12:31 දිනට තොගය 15,000යි කියලා දීලා තියෙනවා. හරි. බලමු එතකොට මොකද්ද මේකේ අහලා තියෙන්නේ කියලා. ඉහත තොරතුරු ඇසුරෙන් 35 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේකේ මේ කෑල්ලක් දීලා නැහැ නේ. එතකොට ඒක හදන්න බෑ අපිට. තොරතුරු මදිනේ. සඳමිනීගේ ව්‍යාපාරය දීලා නැහැ නේද?
නෑ ඒ ටික හදන්න බෑ අපිට. ඒකේ කැලට දීලා නෑ. ඒ වගේ අඩුපාඩු ටිකක් තියෙනවා වගේ නෙමෙයි. මම බැලුවෙත් නෑ. එතකොට ප්‍රශ්න අංක 339 හදන්න දත්ත නෑ. ස්වරාලු. තුන්සිය හතලිය බලමු. ඔගේ දේවල් තියෙනවා. ගෑස් වලින් යනවා කියන්නේ ඉතින් මේ වගේ ප්‍රශ්න මොනවද නේද? හරි බලමු අපි 340. පහත තොරතුරු ඇසුරෙන් 35 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ආරණීගේ වෙළඳ ව්‍යාපාරයේ 2017 12:31 දිනට ශේෂ පිරික්සුම් 5ක් දැක්වේ කියලා අපිට ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තව පල්ලෙහා තොරතුරු කීපයක් දීලා තියෙනවා අතිරේක තොරතුරු කියලා. අපෙන් අහලා තියෙනවා මේ ව්‍යාපාරයේ 2017 12:31 කින් අවසන් වසරේ ලාභලා ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් වල එකතු. ඒකේ අහලා තියෙන එක බෙදා හැරීම වියදම් වල එකතු අහලා තියෙනවා. එහෙනම් හොයන්න වෙනවා. පරිස්සමට හොයන්න. හරි මම අවශ්‍ය මෙසේජ් විතරයි කියවන්නේ. හරි. එතකොට අපි බෙදා හැරීම වියදම් ටික අහලා තියෙනවානේ. බලමු බෙදා හැරීම වියදම් කීයක් තියෙනවද කියලානේ. ප්‍රචාරණය ගන්නවා. ප්‍රචාරණය 12000. පරිපාලන වැඩක් නැහැ, ගැණුම් වැඩක් නැහැ, ආරම්භක තුගේ වැඩක් නැහැ, විකුණුම් වැඩක් නැහැ, ප්‍රාග්ධනයේ මුදල් බැංකු වෛරාව ණය ගැතියෝ ණය හිමියෝ වැඩක් නැහැ. ගෙන මේ කුලිය ගන්නවා 7000. විදුලිය වැඩක් නැහැ, වෙළඳ සේවක වැටුප් ගන්නවා 17000. මෝටර රථයේ වැඩක් නැහැ, බොල්ලය ගන්නවා 4000. ඊට පස්සේ ගානේ පල්ලෙහාත් බලන්න තොරතුරු තියනවාද කියලා කියන්න පුළුවන්. අවසාන තොගේ වැඩක් නැහැ. බොල්ලය තවත් 2000ක් කපාහල යුතුයි. ඒ කියන්නේ මේ 4000 නෙමෙයි. මේකට තව 2000ක් එකතු වෙන්න ඕනේ. එතකොට මේක උත්තර වෙන්නේ 6000යි. 4000ක් තිබ්බ බොල්ලය 6000ක් වෙනවා. මොකද තව 2000ක් හම්බෙන්නේ නැහැ. තව 2000ක් කපා හරින්න කියලා තියෙනවා. එතකොට බොල්ලය 6000ක් වෙනවා. විදුලි බිල 4000ක් උපජිතයි. විදුලිය මෙතෙන්ට වැඩක් නැහැ. අයිතිකරුගේ මුදල් ගැනලි 10000යි. ඒකත් මෙතෙන්ට වැඩක් නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ 7යි 2යි 9යි 7යි 16යි 22කින් දෙක දැම්ම දෙකක් කියන්නේ 4යි. 42000. එහෙම ගන්න නැහැ. 22000යි නේ. 22000ද උත්තරේ වැරදි දෙක තුනද? 7යි 2යි 7යි 2යි 9යි 9යි 7යි 16යි 16යි 22යි. 9යි 9යි 7යි 16යි 16යි 22කින් දෙක දැම්ම දෙක 42000ක් වෙනවා. බලමු ප්‍රචාරණය හරි. ප්‍රචාරණය 12000යි. පරිපාලන වැඩක් නැහැ. ගැනුම් තොගය විකුණුම් ප්‍රාග්ධනයේ මුදල් බැංකු වෛරාව ණය ගැතියෝ ණය හිමියෝ මේ ගෙන මේ කුලිය මම දාලා තියෙනවා. එන යාම කියලා මම දැක්කේ ඒක. ඒකෙන් නෑ මේකෙන් නෑ 7000 එන්නේ නෑ. 9යි 5යි 35000 උත්තර. මේ 7000 එන්නේ නෑ. ගෙන මේ කුලියනේ තියෙන්නේ. ඒවා කියන්නේවත් නෑ නම. උත්තරේ 35000යි. 4 4 340ට 4.
හරි ඊට පස්සේ තියෙනවා බලන්න 36 මෙම ව්‍යාපාරයේ විකුණුම් කිරියයි වන්නේ. ඒකත් ඉතින් මම ලියන්නේ නැහැ මම ඒක හදලා පෙන්නන්නම්. මේකේ ප්‍රචාරණයේ වැඩක් නැහැ වගේපනම් ගැනුම් තියෙනවා 4,60,000ක්. ආරම්භක තොගය තියෙනවා 26,000ක්. විකුණුම් වැඩක් නැහැ ප්‍රාර්ථනීය මුදල් බැංකු වෛරාව ණයගැතිව ණයන්නේ දෙනීමේ කුලි 7,000යි. වෙළඳ සේවක වේතන මෝටර රථයේ බොල් ණය වැඩක් නැහැ. අවසාන තොගය 43,000යි. මට මේකට උත්තරයක් ඕනේ. මට මේකට උත්තරයක් කියවන්න බලන්න කට්ටිය. 340 කීයද ප්‍රශ්නේ? 37 නෑ 38 36 මේකට උත්තරයක් කියවන්න බා. මේක මට බලන්න ඕනේ ඔයගොල්ලෝ හරිද වැරදිද කියලා. තුන්සිය 40 උත්තරයක් කියවන්න බලන්න. කවුරුත් කිව්වේ නැහැ. නැද්ද උත්තරයක් 340ට? 340 4 කියලා එවල තියෙනවා බලමු. හරි මම හදන්නම්. එතකොට අවසාන තොගය 43,000යි. තව අතිරේක තොරතුරු තියෙනවද කියලා බලමු. ඊට පස්සේ බොල් ණය වැඩක් නැහැ, විදුලි බිල වැඩක් නැහැ, ගැණිලි තියෙනවා. මුදල් ගැණිලි තියෙනවා. ඒකත් වැඩක් නැහැ. මම ඒක කලින් බාණ්ඩ ගැණිලි කියලා දැක්ක ඒකයි මම ඕගොල්ලන් කියන උත්තරේ. නැත්තම් මේක ලේසි. ආයෙත් දැක්ක කලින් මුදල් ගැණිලි බාණ්ඩ ගැණිලි වගේ. බාණ්ඩ ගැණිලි තිබ්බනම් මෙතෙන්ට එනවා. මෙතනින් අඩු වෙනවා. මේක මුදල් ගැණිලි නේ තියෙන්නේ. දැන් ලේසි උත්තරේ. 13 3 දැන් එකක් විතරුයි. 9යි. ලක්ෂ 50,000යි. 4 තමයි. මේක ලේසි අපරාධ. ඊළඟ එක මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල එකතු බලමු. බැංකු අයිරාව 14,000යි. ණය හිමියෝ 1,50,000යි. ගෙනීමේ කුලී විදුලිය වෙළඳ සේවක මෝටර රථ බොල් ණය අවසාන තොගේ වැඩක් නැහැ. බොල් ණය විදුලි බිල උපචිතයි. උපචිත විදුලි බිල වගකීමක්. බැංකු ණයක් වගේ තිබ්බද මේකේ? නෑනේ. එහෙනම් මේ ටික එකතුව තමයි ජංගම වගකීම් වෙන්නේ. මම බැංකු ණය තියෙනවද බැලුවා උපචිත පොලි තියෙනවද කියලා බලන්න. උත්තරය අංක 4. උත්තරය අංක 4. මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය අහලා තියෙනවා. ශුද්ධ ලාභය. මේකේ ශුද්ධ ලාභය හොයනකොට සමහර අය ඉන්නව කොහොමද දන්නවද හොයන්නේ? අර ලාභ ප්‍රකාශනීයම ගහනවනේ. ඇත්තටම මේකේ ශුද්ධ ලාභය එහෙම හොයන්න ඕනේද? ශුද්ධ ලාභය කියලා කියන්නේත් ළමයි ආදායම් වලින් වියදම් අඩු කරාට පස්සේනේ උත්තරේ. ඉතින් ඔයාට අර විකුණුම් අඩු කළා විකුණුම් පිරවේ එහෙම ලියන්න නැතුව කෙලින්ම ගන්න පුළුවන් නේද? ආදායම් ඍණ වියදම් කියලා. ඒක ලේසි. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ ශුද්ධ ලාභය අහලා තියෙද්දි අර ලොකු වලට ගාන ගහන්න නැතුව මම මේ ලියන විදිහට ලියලා ගන්න. ශුද්ධ ලාභය එහෙම හොයන්න පුළුවන්. නැත්තම් මම ක්‍රම දෙකක් පෙන්නන්නම්.
එක්ක අපිට පුළුවන් යුද්ධලාභේ මෙන්න මේ හොයන්න. ආදායම් ඍණ වියදම්. එක්ක මෙහෙම පුළුවන්. අනිත් ක්‍රමේ තමයි අපි සාමාන්‍යයෙන් වන්නේ දල ලාභයට එකතු කරන වෙනත් ආදායම් ටික අඩු කරනවා වියදම් ටික. මේ මොහොතත් පුළුවන්. මම දෙකටම හොයලා පෙන්නන්නම්. මුලින්ම මම යනවා මොනවද කියන්නේ කියලා බලන්න. මුලින්ම ප්‍රචාරණය. ප්‍රචාරණේ 12000යි. මම අර දහස් වලින් ලියන්නේ. ප්‍රචාරණේ 12000 වියදමක්. වරිපණම් බදු 8යි වියදමක්. ගැනුම් 4,60,000යි. ගැනුම් කියන්නේ වියදම් කොටම ගන්නෙ. එහෙම කරන්න ගියොත් ඔයගලන්ට අමාරු වෙයිද කියලා හිතුවා. අවන්නේ මම හදුපු එකේ හදලා පෙන්නන්න. හදන්න ගත්ත එකේ. ඊට පස්සේ තියෙනවා මේ ක්‍රමේ ලේසි. මේ ගානට මේ ක්‍රමේ ලේසි. ආරම්භක තෝගයක් ගන්න ගැනුම් වලට එකතු කරන අයිටමයක් විදියට මම එක පල්ලෙහෙන් ලියන්නම් මෙතන. ඊට පස්සේ විකුණුම් කියන්නේ ආදායම 625. ප්‍රාග්ධනයේ වැඩක් නැහැ, මුදල් අයිරාව ණයගැතියෝ ණයහිමිය වැඩක් නැහැ, ගෙනීමේ කුලියක් වියදමක්. ඒ කියන්නේ මේ ගැනුම් වලට එකතු කරන එකක් විදියට ගන්නෙ. පතක් ඈ. ඊට පස්සේ විදුලිය 12ක් තියෙනවා. සේවක වැටුප් 17ක් තියෙනවා වියදම්. මෝටර රථයේ වැඩක් නැහැ, බොල්ලයි 4000ක් තියෙන වියදම. හරි. ඊට පස්සේ ගාන පල්ලෙහාත් මොනවා හරි තියනවද බලමු. අවසාන තොගය 43000යි. අවසාන තොගය කියන්නේ මෙන්න මේ කඩේ තියෙන බඩු වලින් විකිලා නැති ටිකනේ මේකෙන් අඩු වෙන්න ඕනේ 43000. මම 43ක් අඩු කළා. මෙතනින් ඈ. ඔයගොල්ලන් ප්‍රශ්නේ නැහැ මේකෙන් අඩු කළත් කමක් නැහැ. මම ඉතින් මේ එක කෙලින් ඉඳි මම එතනින් අඩු කරලා දානවා. ඊට පස්සේ තව තියෙනවා බොල් ණය 2යි. එතකොට මෙතන බොල් ණය 4 නෙමෙයි වෙන්න ඕනේ 6. විදුලි ගාස්තු තව 4ක් ගෙවන්න තියෙනවලුනේ. විදුලි ගාස්තු කලින් අපි ලිව්වා 12ක් කියලා. ඒක 16ක් වෙනවා. එච්චරයිනේ. මුදල් ගැන ලියන්නේ නැහැ. එහෙනම් 625 මේ ටික අඩු කළා නම් උත්තර එනවා. කැල්ලකින් ගන්නද මම උත්තරේ? 12යි 8යි කියන්නේ 20යි. 20යි 460යි කියලා කියන්නේ 480යි. 480ට 26ක් එකතු කරලා 7ක් එකතු කරලා 43ක් අඩු කරමු. ඊට පස්සේ ඒකෙන් එකතු කරමු 16ක් එකතු කරමු 17ක් එකතු කරමු 6ක්. උත්තරයක් එනවා 509ක්. වියදම් වල එකතු වෙනවා 509ක් කියලා. ආදායම් වල එකතුව 625යි. අපේ ශුද්ධ ලාභය වෙන්න ඕනේ එතකොට 116ක්. බලමු මේකේ උත්තරේ අනිත් ක්‍රමයටත් එනවද කියලා. ඒක තියනවද කියලා පොඩ්ඩක් බලලා ඉන්න. එහෙම එකක් තියෙන උත්තරය බලමු අනිත් ක්‍රමයටත් ඒක එනවද කියලා. මේකේ දලලාභය හොයාගද්දී ඔයගොල්ලෝ දන්නවා දලලාභය හොයන්නේ කොහොමද කියලා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. මේ ගානේ විකුණුම් පිරිවැය හොයලා මේ ගානේ විකුණුම් පිරිවැය හොයාගන්න මේකේ විකුණුම් පිරිවැය අහලා තිබ්බේ නැති උනට මේකේ දලලාභේ අහලා තිබ්බේ නැති උනට විකුණුම් පිරිවැය අහලා තිබ්බනේ. අපේ විකුණුම් පිරිවැය 4,50,000යිනේ. එහෙනම් අපි අපේ දලලාභය හොයාගමු. 625ක් තියෙනවා විකුණුම් ටික. විකුණුම් පිරිවැය තියෙනවා 450. එතකොට එනවා දලලාභය. මම ඔන්න ඒක හොයාගත්තා මේ. ඊට පස්සේ ඒකට වෙනත් ආදායම් එකතු කරන්න. බලමු. ප්‍රචාරණයේ වරිපණම් ගැනුම් ආරම්භක තොගේ විකුණුම් ප්‍රාග්ධනයේ මුදල් අයිරාව ණයගැතියෝ ණයහිමියෝ ගෙනීමේ කුලී විදුලිය මේක වෙනත් ආදායම් නැහැ. වියදම් නම් තියෙනවනේ. වියදම් නම් තියෙනවා.
බලමු. ප්‍රචාරණය 12යි. පරිපණම් 8යි. මේ ටික අඩු කළොත් වරදිනවා. ගැනුම් වැඩක් නැහැ. ඒක විකුණුම් පිළිවෙලට ගත්තනේ. ආරම්භක තොගේ වැඩක් නැහැ. විකුණුම් පිළිවෙලට ගත්තනේ. විකුණුම් ප්‍රාග්ධනයේ මුදල් අයිරාව ණයගැතියෝ ණයහිමියෝ ගෙනීමේ කුලියත් ගත්ත වැඩක් නැහැ. විදුලිය 12යි. වෙළඳ සේවක වැටුප් 17යි. මුල් ණය 4යි. අවසාන තොගේ වැඩක් නැහැ. මුල් ණය තව දෙකක් ගෙවන්න තියෙනවා. ඒක 6ක් වෙනවා. විදුලිය තව 4ක් ගෙවන්න තියෙනවා. ඒක මේක 16ක් වෙනවා. බලන්න මේ ටික අඩු කරලා මෙතන උත්තරයක් එනවා 5යි 12න් 5 ගියාම 7යි 1යි 20යි 20යි කියන්නේ 36යි 36යි කියලා කියන්නේ 42යි කියලා ගමුකෝ 42යි කියන්නේ 52යි කියන්නේ 59යි 15න් 9ක් ගියාම 6යි 6න් 5ක් ගියාම 1යි ඉතින් ওই ක්‍රම දෙකටම අපිට උත්තරේ ගන්න පුළුවන්. අවශ්‍යයි ලියාගන්න. මේ ක්‍රමයේ ලේසි නමුත් මේ ගාන අමාරුයි. මොකද මේක අර මේ කැලල ගොඩක් අයට තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අපි වියදම් විදිහට ගන්නේ විකුණුම් පිරිවැය කියන එක. විකුණුම් පිරිවැය තමයි වියදමක් විතර ගන්න. ඒක හොයාගන්න එපා. ඒක මෙහෙම ලියලා හෙව්වොත්. දැන් මේ ගානේ හොයද්දී දැන් මේක ලේසි. දලලාභය කිව්වහම විකුණුම් ආදායයෙන් විකුණුම් පිරිවැය අඩු කරනවා. ඒක කලින් අපි හෙව්වනේ. ඉතින් මෙන්න මෙහෙම හොයන්න ලොකු ගණන් කාලා ගන්න යන්න එපා. ඒක තේරුමක් නැහැ. අවශ්‍යයි ලියාගන්න මේවා. ඒතර උත්තරේ වෙන්නේ අංක 1නේ. හරිනේ. හරි එතකොට අපි බලමු. එතකොට ඒකට උත්තරේ අංක 1. ඊට පස්සේ තියෙනවා ඊළඟ ප්‍රශ්නේ 39. ඒක වෙනම අහලා තියෙන්නේ. ව්‍යාපාරයේ මෝටර රථයේ වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂේ කරේ නම් නිවැරදි ෂේ වටිනාකම සහිත දිසට ආන. 10% කියලා කියන්නේ කීයද? මෝටර රථයේ තියෙනවා ලක්ෂ 4ක් ලක්ෂ 4න් 10% කියන්නේ 40000යිනේ. එතකොට මෝටර රථ ෂේ හර 40000යි මෝටර රථ සමුච්චය ෂේ නැත්නම් මෝටර රථ ෂේ වෙන් කිරීම බැර 40000යි. මෝටර රථ ෂේ හර 40000යි මෝටර රථ ෂේ වෙන් කිරීම බැර 40000යි. උත්තරය අංක 3. ඒක නම් ලේසි. 40 2017 12:31 දිනට මුළු හිමිකම කීයද කියලා අහනවා. මුළු හිමිකම වන්න හරිම ලේසි. ආග්‍රහණයේ ශුද්ධ ලාභය එකතු කරලා ගැලි අඩු කරන්න. මේ ගානේ ශුද්ධ ලාභයෙන් අපි දන්නවා 116යි කියලා. ප්‍රාග්ධනය ටිකයි ගැලි ටිකයි ලියුවා නම් හරි. මේකේ ප්‍රාග්ධනය නම් තියෙනවා 3,20,000 ඒ කියන්නේ 320ක්
ගැනිලි ගානේ ශේෂ පිරික්සුමේ නැති වුණාට පෙර වැඩවල අමතර තොරතුරු වල තියෙනවනේ 10ක් කියලා. ඕනනම් බලන්න දෙයක්. උත්තරේ එනවා මේක සුදු කරා. ඒක තුන්සිය 41 හදන්නත් දත්ත නෑනේ. මේ ඕනෑ ලියා ගන්න. හරි 342 බලමුනේ. අද ඉවර කරන්න පුළුවන් වෙයිනේ. බැරිත් වෙයි වෙන්න. ටික තියෙනවා තව කොට. බලමුනේ. හරි ඔන්න අපෙන් අහලා තියෙනවා 342 අපිට සමිතගේ ව්‍යාපාරය කියන ඔන්න ලොකු තොරතුරු ටිකක් තියෙනවා පේන්න. දීලා තියෙනවා අපිට ලාභලා ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි දෙකක්ම ඔන්න දීලා තියෙනවා. බලමු අපි. අපෙන් අහලා මේකේ අතිරේක තොරතුරු දීලා නැහැ හැබැයි. ඇයි දන්නේ නැහැ බලමු. මෙම ව්‍යාපාරය 2017 12:31 න් අවසන් වර්ෂයේ සඳහා විකුණුම් පිරිවැය අහලා තියෙනවා. බලමු විකුණුම් පිරිවැය කීයක් වේද කියලා. මේ ගානත් අර කලින් වගේම භාගයට එක එක තැන් වලින් තොරතුරු දාලා දීලා තියෙනවා. එහෙනම් අපිට හොයන්න වෙයි. එතකොට බලමු මේ ගානේ බලන්න. අපි සාමාන්‍යයෙන් අපෙන් අහලා තිබෙන්නේ මොකක්ද? විකුණුම් පිරිවැයනේ. ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා එහෙමනේ හදන්නේ. බලන්න මේකේ ආරම්භක තොගය දීලා නැහැ එතකොට. නෑනේ. නෑ ආරම්භක තොගය දීලා නැහැ. මේකේ තියෙන අවසාන තොගය තමයි. මේකේ අර තොගේ කියන තැන තියෙනවා 2017 12:31 කියලා. ඒ කියන්නේ අවසාන දිනේනේ. අවසාන තොගය. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහොමද දාන්නේ අවසාන තොගේනේ. ඒ නිසා මේකේ අවසාන තොගේ නම් 3000. අවසාන තොගේ තමයි 3000. ආරම්භක තොගේ දීලා නැහැ. ගැණුම් තියෙනවා 1,50,000. ඊට පස්සේ පැටවුන් කුලී 2000ක් තියෙනවා. එච්චරයිනේ. ඔව්. තරංග එක. මේ තියෙන ගැණුම් මේ තියෙන පැටවුන් කුලී මේ තියෙන අවසාන තොගය. ආරම්භක තොගයක් නැහැ මේක. මේකේ ආරම්භක තොගය දීලා නැහැ. උත්තරේ වෙන්නේ අංක 1. හරි නේද? ඊට පස්සේ තියෙනවා මෙම ව්‍යාපාරය 2017 12:31 න් අවසන් වර්ෂය සඳහා දල්ලාභය වුණේ. විකුණුම් පිරිවැය තියෙනවානේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න දල්ලාභය හම්බ වෙනවා. විකුණුම් තියෙනවා 300ක්. විකුණුම් තියෙනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3ෙන් මෙන්න මේ විකුණුම් පිරිවැය ටික අඩු කරලා නම් එනවනේ දල්ලාභය. එක් ලක්ෂ 51,000 උත්තරය අංක 3. උත්තරය අංක 3.
ඊට පස්සේ මෙම ව්‍යාපාරයේ 2017 12/31 දින අවසන් වර්ෂය සඳහා පිළිල කරන ලාබලා ප්‍රකාශනයේ දැක්විය යුතු බෙදාහැරීම් වියදම් වල එකතු. බලමු බෙදාහැරීම් වියදම් මොනවද තියෙන්නේ කියලා. මේකේ කුලී ආදායම වැඩක් නැහැ, තොගේ වැඩක් නැහැ, ගැනුම් වැඩක් නැහැ, පැටවුම් කුලී වැඩක් නැහැ, දුන් වට්ටම් ගන්නවා. දුන් වට්ටම් තියෙනවා 5000ක්. රක්ෂණීය වැඩක් නැහැ, කාර්යාල උපකරණ ෂේ වැඩක් නැහැ, බොල් නැහැ 1000ක් තියෙනවා. බලමු තව මොනවා හරි තියෙනවද කියලා. මේකේ ෂේ එහෙම තියෙන්නේ ගොඩනැගිලි වලට විතරයි. එහෙනම් එච්චරයි තියෙන්නේ. 6000යි. හතර උත්තරේ. හරි නේද? ඊට පස්සේ මෙම ව්‍යාපාරයේ කාර්යාල උපකරණ දාන්නගේ බලන්න අර කලින් මේ ප්‍රශ්නේ තිබ්බනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අවුරුදු 5ක විතර පේපර්ස් කළොත් එකම ප්‍රශ්න ටික තමයි ආය අහන්නේ. ඉතින් ඔයගලන්ට ඒ පළපුරුද්ද හදාගන්න පුළුවන් ඕනේ විෂයක එහෙමයි. එතකොට මේකේ දාර්ණගේ අහලා තියෙනවා බලමු. එතකොට මේක අපි වෙනම හොයන්න දෙයක් නෑ. මේකේ කාර්යාල අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දීලා තියෙනවානේ. ඒකේ කාර්යාල උපකරණ 40000යි කියලා දීලා තියෙනවා. එවීම් ටික දීලා තියෙනවා 4000යි කියලා. එහෙනම් අපේ ධාරණගේ වෙන්නේ 36000යි. 36000යි. ඒක නිකම්ම දීලා තියෙනවා ගන්න. අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඒතර උත්තරේ වෙන්නේ අංක 2. ඉස් 9 හිමිකම අහලා තියෙනවා. හරි හිමිකම හොයන්නේ කොහමද? මේකෙන් හෙව්වෑගිනේ. ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 4ක්. සුද්ධ ලාභයේ තියෙනවා 1,31,000. උත්තරේ 5,31,000යිනේ. 5,31,000. උත්තරයන් තුන. මේකේ ගානේ තියෙනවා ඒවා. මේ ගානේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 4ක්. ශුද්ධ ලාභයේ දීලා තියෙනවා මේ 1,31,000. ඒ දෙක එකතු වෙන මුළු හිමිකම කියන්නේ මේක ගැනේ නෑ. ඉතින් මම මේ දෙක ගත්තා. ඒක ගත්තා. දැන් ඔයගොල්ලෝ කවුරුට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ අර අවසාන තුනේ එකතු කරලා තියෙන හින්දා උත්තරේ වරදීවි කියලා. ඔයගලන්ට ඕන නම් මේක ගන්න සාමාන්‍ය විදිහට හදලා බලන්නකෝ. එහෙම එන්නේත් මේකතෝම තමයි. සුද්ධ ලාභය වෙනස් වෙන්නේ නැහැ. ගානක මේක වැරදි නම් වැරදි කියලා කියනවා ගාන. කියලා නැත්නම් අපි හිතන්නේ හරි කියලා. ඊට පස්සේ 39 උත්තරේ අංක 3. ඒක හරිනේ. ඒකේ 40 වෙනි එක. මෙම ව්‍යාපාරයේ 2017 12/31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර අහලා තිනවා. ජංගම වත්කමුයි ජංගම වගකීම්. කොහොමද ඒක? ඒකත් ගානේ හොයාගන්න ලේසියි. මේකේ වත්කම් වල ජංගම වත්කම් තියෙන අවසාන තුගේ 3ක් තියෙනවා. අවසාන තුගේ 3ක් තියෙනවා. මුදල් 11ක් තියෙනවා. ඔක්කොම 13යි. ජංගම වගකීම් පැත්තට ගියොත් එහෙම ණයහිමියෝ ඉන්නවා 10ක්. උපචිත රක්ෂණය තියෙනවා 6ක්. බැංකු වෛරාවක් තියෙනවා 3ක්. ඒකට ඔක්කොම වෙනවා 19ක්. එහෙනම් 14යි 19 උත්තර දෙක වෙන්නේ. 14යි 19. ඒක ඒක මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තුන්සිය 43.
පාස් සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නාංක 36 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. විහඟ රන්සර ව්‍යාපාරයේ ආධුනික ගිණුම් ලිපිකරුවෙකු විසින් 2017 12:31 අවසන් වර්ෂයේ සඳහා පිළියෙල කළ වෙළඳ හා ලාභ ගිණුම් පාත් දැක්වේ කියලා තියෙනවා. වෙළඳ හා ලාභ ගිණුම කියලා කියන්නේ ඔය ලාභෝලාභ ප්‍රකාශන කියන සමාන වචන. මේ ලාභලාභ ප්‍රකාශන කියන සමාන වචන තුනක් තියෙනවා උගන්ට. මම තුනම ලියන්නම්. මේ ලාභලාභ ප්‍රකාශනයේට ලාභ හෝ අලාභ ප්‍රකාශනයට අපි ඉස්සරම කාලේ කිව්වේ වෙළඳ හා ලාභාලාභ ප්‍රකාශනය කියනවා. දැන් අලුතෙන්ම කියලා කියන්නේ මේ සාමාන්‍ය උසස් පෙළ වගේ මට්ටමේදී සහ සිලබස් එක වෙනස් වෙනවා නම් කියන්නේ මෙන්න මේ වචන. ආදායම් ප්‍රකාශන. මෙන්න මේ තුනම එකයි. මේ තුනේම එකම තේරුම තියෙන. එකම ගාන මේ තුනින්ම කියන්නේ. නම විතරයි වෙනස්. එතකොට වෙළඳහා ලාභ ගිණුම කියලා මේක දීලා තියෙන්නේ අර අපි හදන්නේ පහළට ආකෘතියනේ. අපි ඒකට කියනවා සිරස් ආකෘතිය කියලා. සිරස් ආකෘතිය තමයි අපි ගණන් හදන්නේ. සිරස්. මේ ගාන දීලා තියෙන්නේ සිරස් එක. හරහද? එකම ගාන. අපිට මේ ක්‍රමයටත් හදන්න පුළුවන්. අපි අර හදන්නේ නැහැ. ජුලිය ගියා. කරන්ට් එක ගියා. ඔයගලන් ටික වෙලාවක් ඉඳ වෙනවා ළමයි. තමයි ඔයගොල්ලෝ ඉන්න පැත්තෙත් යන්න ඇතිනේ.